And now, live at 12. අයබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමග. අද ලයිව් ඇට් 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම චවිකා ගුණසේකර. මුල් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. විපක්ෂයේ විරෝධය මැද 20 වැනි ව්‍යවස්ථා සංශෝධන විවාදය ආරම්භයි. මධ්‍යම තැපැල් හුවමාරුවෙන් කෝටි 2ක මත්පෙති සොයා ගැනේ. පූගොඩ පොලිස් ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට. මදූෂ්ගේ දේහය මහරගම ඥාති නිවසක. ඇමරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණනේ ඉහළ යාමක්. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට දිනේදී පැවැත්වෙනවා. අද දිනේදී මෙම විවාදය ආරම්භ කිරීමට ප්‍රථම සමගි ජනබලවේගයේ රථ පෙළපාලියකින් පැමිණ පාර්ලිමේන්තුව තුළ සිය විරෝධය පළ කළා. අද පෙරපරුවේ සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවට පැමිණියේ මෙලෙස රථ පෙළපාලියකින්. ඒ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින්. විනාශකාරී විස එපා ලෙස ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණියා. මොකද විශ්ව පරාජය කරන්න පුළුවන් නේද ඔබතුමාලාට? අනිවාර්යෙන් පරාජය කරනවා. මොකද මේ පෙළපාලියක්ද? විශ්ව එපා කියලා තියෙන්නේ. අනිවාර්යෙන් ජනතාවට හෙළිදරව් කරන මේ භයානක අනතුර. පරාජය කරන්න පුළුවන් නේද ඔබතුමාලාට? හොඳ සෙල්ලම් අද සහ හෙට. මුඛාවරණය 30. විශ්ව පරාජය කරන්න සියලු දේ කරනවා මේ රටේ ඒකාධිපතිය වෙන්න. කියන සියලු දේ අපි නවත්තනවා. මොකද වෙන්නේ? ඒකාධිපති විශ්වට විරුද්ධව මේ රට කාබාසිනය කරලා එක රටවල් වල කොලනියක් බවට පත් කරන්න හදන මේ ව්‍යායාමයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි විපක්ෂයේ භූමිකාව තමයි කරන්න ලෑස්ති වෙන්නේ. මේ ප්‍රධානම දේ තමයි මේ රටේ පොදු ජනයාට තියෙන ගැටලු විසඳන්නේ නැතුව ඔවුන්ට ඉස්සෙන් සහන සලස්සන්නේ නැතුව තමන් පාලකයන්ගේ බලය විතරක් තර කරන එකට ඉඩ දෙන්න බෑ. ආණ්ඩුව ඇතුළෙන්ම දැන් විරෝධය පටන් අරගෙන තියෙන්නේ. දැන් කර කියා ගන්න දෙයක් නැතුව උද්දච්චකමට තමයි දැන් මේක දාලා තියෙන්නේ. ඔබතුමාලා විරෝධය දක්වනවද මේකට? ඔබතුමාලාට මේක පරාජයට පත් කරන්න පුළුවන් වෙයිද? ඒ තමයි අපේ උත්සාහය. ඒ වගේම අපි දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව මේ ගමන ක්‍රියාත්මක කරනවා. අපි විශ්ව පරාජය කරලා 19 ප්ලස් වැඩසටහන තුළින් මේ රටට යහපත් ව්‍යවස්ථාවක් ගෙනීමේ කර්තව්‍ය ක්‍රියාත්මක කරනවා. විපක්ෂයේ ඉන්න පිරිසුත් මිලදී ගන්න ඉන්නවයි කියලා තමයි චෝදනා කරන්නේ. අපේ ආත්මය පාවා දෙන, ජම්මේ පාවා දෙන මන්ත්‍රීව අපි සතුටුයි. අනතුරුව ඔවුන් පාර්ලිමේන්තුව ඉදිරිපසින් බැස පාර්ලිමේන්තු ආලින්දය දක්වා ගමන් කරමින් මෙලෙස සිය විරෝධතාව පැවැත්තුවා. පසුව පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණෙන තෙක්ද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මෙලෙස සිය විරෝධය පළ කළා. සමගි ජනබලවේගය එලෙස 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරද්දී අද පාර්ලිමේන්තුවේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය පවා කියලා තියෙනවා හදිසි පනත් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. එය ඔය කියන ආකාරයට බිල්ලෙක් නෙවෙයි.
ඒ හදිසි පනත් සම්බන්ධයෙන් නිකං පනත් ගේන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා විතරයි ඒ පනත් ගේන්නට ඕන. එහෙම කිව්වත් මේ රටේ පැය 24 හෝ දවස් 3ක් කාලයක් ඇතුළත ඒ අනුව ඒ සම්බන්ධයෙන් සලකා බලලා අපි මහජනතාවගේ හඬට කන් දීලා ඒ සම්පූර්ණ දේ ඉවත් කරගෙන හදිසි පනත් සීමා කරලා තියෙනවා. හදිසි ආපදා තත්වයකදී සහ ජාතික ආරක්ෂාව ඉදිරියෙන් සම්බන්ධයෙන් විතරක් ගේන්න. ඒක අපිට ශ්‍රේෂ්ඨාධිකරණය කරන්න පුළුවන් කියලා තියෙද්දි ජනතාව හඬට අපි කන් දීලා තියෙනවා. ගරු කතානායකතුමනි, ඒ හා සමානවම තවත් ඉතා වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි විශාල යෝජනාවක් කරා විගණනය සම්බන්ධයෙන්. ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා විගණනය සම්බන්ධයෙන් එහෙම බය වෙන්න දෙයක් නැහැ. විගණක පනතේ ඒ ප්‍රතිපාදනයේ විදියටම තියෙනවා කියලා. නමුත් ඒ අවශ්‍ය සංශෝධන අපි නැවතත් කරලා අර 19 තිබුණු ප්‍රතිපාදන ඒ විදියටම විගණනය සම්බන්ධයෙන් යලි ස්ථාපිත කරලා තියෙනවා. ඊට පස්සේ ගරු කතානායකතුමනි, ඒ හා සමානවම දැන් මේගොල්ලෝ විශාල වශයෙන් විවේචනය කරා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය සම්බන්ධයෙන්. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ කියලා ප්‍රකාශ කරලා තිබුණත් මහජන හඬට කන් දීලා නැවත වතාවක් කැබිනට් මණ්ඩලයේ 30කටත් කැබිනට් නොවන මන්ත්‍රීවරුන් 40කටත් සීමා කරන්නත් අපි යෝජනා කරලා තියෙනවා. ඒ අනුව මේ සියලු යෝජනා ජනතාවට අවශ්‍ය විදියට අපි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගරු අමත්තුමනි, ඔබතුමන් ඉතාම පැහැදිලිව විග්‍රහය කළා ඔබතුමන් මෙන් දැන් අනුගමනය කරන යන මේ ක්‍රියාපටිපාටිය. ඒ අගය කරන අතර අපට පුවත්පත් වලින් දැනගන්නට ලැබී තිබෙනවා මුල් කැටුම්පතේ නොතිබුණු සමහර කරුණු සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට රජය යෝජනා කරනවායි කියලා. නෑ, එහෙම මොකුත් නැද්ද? එහෙම කිසිවක් නෑ. මම ඔබතුමාගේ අවධානය දෙන්න. මම ඔබතුමාගේ අද ලබා දෙනවා ඔබතුමන්ලාට අපි යෝජනා කරන කමිටු අවස්ථාවේ තියෙන යෝජනා මොනවද කියන එක පිළිබඳව. ගරු කතානායකතුමා මේක කියනවා පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසිරුවා හැරියොත් පමණයි ඊළඟ පාර්ලිමේන්තුව විසිරවන්න බැරි අවුරුදු දෙකමාරක් ඔබතුමා කිව්වා. ඔව් අලි සබ්රි අමතුමා උත්තර දෙන්න. ගරු මන්ත්‍රීතුමා මම සබ්රි අමතුමා කතා කරන්නේ. ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට යෝජනා කරන්නේ නෑ පොඩ ඉන්න. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාවේදී ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාවේදී ඔබතුමා කතා කරන්න ඒ සියලු දේවල් සටහන් කරගෙන අපි පිළිතුරු කකාවේදී ප්‍රකාශ කරන්න අන්දර පෙර කරුණා කරලා ඒක එහෙම එකක් වෙන්නේ නෑ. අවුරුදු දෙකමාර වෙනකන් යනවා. ගරු ඇමතුමා ඔබතුමාගෙන් පොඩි දැනගන්න. දැන් අපි මේසේ උඩ තියෙනවා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ සංශෝධන දැන් මේසේ උඩ තිබෙනවා. මේ සංශෝධන වලට අමතරව වෙනස් සංශෝධන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවද? මේ දැන් අපි වෙත ලබා දීපු ලේඛනයක් තිබෙනවා. මේ අවස්ථාවේදී මම රජය නියෝජනය කරමින් අධිකරණ ඇමතිවරයා වශයෙන් කිසිවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයට ඇරුණම නමුත් අපි දෙවනවර කියවීමේදී වෙනත් දේවල් පෞද්ගලිකව ඔබතුමාලාගෙන් එනවද මම දන්නේ. මේ ඉදිරිපත් කර තිබෙන සංශෝධන වලට අමතරව රජයේ වශයෙන් වෙන කිසි සංශෝධනයක් අමාත්‍යතුමා ඒකට මේ සංශෝධන සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරලා තිබෙන එක. අද ලබා දීලා තියෙන එක සම්පූර්ණයෙන් ඉදිරිපත් කරලා තියෙන එක ඊයේ ලීගල් ඩ්‍රාෆ්ට්මන් මාර්ගයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. හරි. මේ වන විට මෙරට COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද උදෑසන පත්තරයේ වැඩසටහනින් අප සාකච්ඡා කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සමගින්. අපිට පුළුවන්කම ලැබුණා සුදු ඇල්ලේ මත වුණු පොකුර ඉතාම ඉක්මනින් පාලනය කරගන්න. කන්ද කාඩු පොකුර ඉතාම ඉක්මනින් පාලනය කරන්න. හැබැයි මේ බ්‍රැන්ඩෙක්ස් පොකුර ටිකක් දිගට ඇදෙනවා. මේකත් එක්ක කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඉදිරි සති දෙකේ තත්ත්වය කොහොමද? ඉදිරි සති දෙක රංගන තරමක් අනපේක්ෂිත සිදුවීම් වෙන්න පුළුවන් සති දෙකක්නේ. දැන් අපි හැමෝම බලාගෙන ඉන්නවා වසංගත විද්‍යා ඒකකයේ පණිවිඩය මොන වගේ වෙයිද මේ තනින් තන හම්බ වෙන කොවිඩ් ආසාදිත පොකුරුත් එක්ක කියලා. අපිට දැන් කුඩා පොකුරු හම්බ වෙනවනේ. දැන් මේක මේ රෝගීන්ගේ ආශ්‍රිතයෝ එහෙම නැත්නම් මේ පොකුරු වලට මේ කොවිඩ් කොහෙන්ද ගියේ කියන එක අපි හොයමින් තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ. මේ කාරණාව විද්‍යාත්මකව තහවුරු කරලා ප්‍රකාශයට පත් කරන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පණිවිඩය දෙන්න ඕනේ.
වසංගත රෝග විද්‍යා ඒකකය. තවමත් අපිට හම්බ වෙලා තියෙන පණිවිඩය තමයි මේ රෝගය සමාජගත වෙලා නැහැ, සමාජගත වෙලා කියන්න විද්‍යාත්මක කාරණා තහවුරු වෙලා නැහැ. හැබැයි නොසලකලිමත්ව කටයුතු කරොත් ඒක එහෙම වෙන්න පුළුවන්. රෝගය සමාජගත වෙලා කියලා කිව්වොත් රංගන ඒක බරපතල තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා ඉදිරි සති දෙක තුල මේක එහෙම නොවෙන්න කටයුතු කරන එක තමයි අපේ වගකීම. ඉදිරි සති දෙක තුල අපිට වැරදිලා හරි මේ ආශ්‍රිතයින් අගමුල හොයාගැනීමේ අපහසුතාවය ඇති වුණොත් ඒ තත්ත්වය උදා වෙන එක භයානකයි. මහ ජනතාව විදිහට අපි සියලු දෙනාම වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම නොවෙන්න. ඒ හින්දා ඉදිරි සති දෙක රංගන අතිශයින් අවදානම් අපි අනිවාර්යයෙන්ම 200% කටයුතු කරන්න ඕනේ මේ වෛරස් එක සමාජයේ තැන් තැන් වලින් හම්බ නොවෙන්න. ඒ නිසා ඉදිරි සති දෙක තුල මෙතෙක් කල් හිටියටත් වඩා ඉතාමත් අර පරිස්සම් වෙන්න ඕනේ. මම හැමදාමත් මාධ්‍යෙන් ඉල්ලපු පණිවිඩයක් තියෙන එකක් තමයි ආසාදිතයින් හෝ රෝගීන් පිළිබඳව අපි සානුකම්පිතව බැලිය යුතුයි. ඒ ඔවුන් විසින් කරගත්ත කාරණයක් නොවේ. ඊළඟ කාරණේ තමයි රංගන මං ඉල්ලුවේ දුම් වැටියට විරුද්ධ වුණා වගේ මාස්ක් එකක් නැතුව යන පිරිසට කාරුණිකව ඉල්ලා සිටින කරුණා කරලා ඔබේ මාස්ක් එක දාගන්න, මුඛාවරණය දාගන්න කියලා මේක සමාජයේ සියලු දෙනා විසින් කරන ඉල්ලීමක් සහ ඒ ඉල්ලීමට යම් කිසි පුද්ගලෙක් මාස්ක් එක නිවැරදිව දාගෙන නැත්නම් එය නිවැරදි කරගෙන ස්තුතියි කියන තරම් අපි කාරුණික වෙන්නට ඕනේ. එය එහෙම කරන්න පටන් ගන්න අත්‍යවශ්‍ය මොහොතක් මේ. පිනුවන්ගොඩ දිවුලපිටියෙන් වාර්තා වෙනවා. ඊට පස්සේ අපි දැක්කා කළුතර මතුගම පැත්තෙන් වාර්තා වෙනවා. අපි දැක්කා ඊයේ කුරුණෑගල කුලියාපිටිය පැත්තේ පොලිස් බල ප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය පනවනවා. අපි ඇහුවා ඊයේ කොටුව පොලිසියේ පරීක්ෂකවරයෙක්ට කොරෝනා කියලා. අපි ඇහුවා රිජ්ජේ ළමා රෝහලේ ඇතැම් අයට රෝගීන්ට කොරෝනා කියලා. එහෙමනම් මේ මොකද්ද සහ සමාජගත වීම කියලා කියන්නේ මොකද්ද? මට සම්පින්දනය කළා විනාඩියකින් උත්තරයක් දෙන්න. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ බුද්ධ්‍යංශ නිලධාරීන්ගේ උදව් ඇතුව ඒ ආශ්‍රිතයින් හඹාගෙන යෑම තවදුරටත් සිද්ධ වෙමින් පවතිනවා. ඉදිරි පැය 48 ඇතුළත යම්කිසි විදියකින් ඔය ඕනෑම ස්ථානයක ඊයේ පෙරේදා දිනේදී වාර්තා වූ ඔය ඕනෑම ස්ථානයක ඒ ස්ථානයේ රෝගීක් වාර්තා වුණේ කොතනින් සම්බන්ධයක් එක්කද කියන කාරණය අපිට හොයාගන්න බැරි වුණොත් ඉදිරි පැය 48 ඇතුළත මේ වෙච්ච සිදුවීම් දාමේ පිළිබඳව නිවැරදි යම් විශ්ලේෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාවකෙකු විසින් නිකුත් කරાવી. ඒ නිවැරදි විශ්ලේෂණය, නිවැරදි ආරංචිය, නිවැරදි දත්ත මත පදනම් නොවි අපිට මේ රෝගය සමාජගත වෙලා කියලා පිළිගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ අවදානම දැඩිව තියෙන බව අනිවාර්යයෙන්ම පිළිගන්නවා. මේ අතර මිනුවන්ගොඩ COVID-19 පොකුරේ ආසාදිතයින් 2342 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිට අදාළව ඊයේ දිනේදී ආසාදිතයින් 180 දෙනෙකු වාර්තා වුණා. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5811 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 5811 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම තවදුරටත් රෝගීන් 2341 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3457ක්. මේ වන විට දෙවයින පුරා PCR පරීක්ෂණ 3,98,196ක් සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. දෙවයින පුරා PCR පරීක්ෂණාගාර 24ක් මේ වන විට පිහිටුවා තිබෙනවා. ඊයේ දවස තුළ 8500කට අධික ප්‍රමාණයකගේ සාම්පල් අපි ලබාගෙන තියෙනවා PCR පරීක්ෂණ සඳහා. ඒ වේගයෙන් අපි PCR පරීක්ෂණ සිදු කිරීම තුළින් මේ රෝගීන් පුළුවන් තරම් ඉක්මනින් හඳුනා ගැනීම සහ ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමත්, ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායනය කිරීම තුළිනුත් අපිට මේ රෝගය පාලනය කරන්න පුළුවන් වෙනවා. ඒ සඳහා තමයි සෞඛ්‍ය අංශ කටයුතු කරන්නේ. ඒ සඳහා තමයි ශ්‍රී ලංකා හමුදාව සහ පොලිසිය බුද්ධ්‍යංශයේ දායකත්වය ලබා දෙන්නේ. ඒ වගේම තමයි මේ PCR පරීක්ෂණ සිදු කිරීමේදී රජයේ රසායනාගාර ගණනාවකදී මේ PCR පරීක්ෂණය සිදු කරනවා. රසායනාගාරවල තියෙන ධාරිතාවය වැඩි කිරීම සඳහා දිගින් දිගටම රජය විසින් කටයුතු කරනවා. අලුතෙන් PCR සඳහා අවශ්‍ය වන උපකරණ රටට ආනයනය කිරීමට සහ ඒවා ස්ථාපිත කිරීමට කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම මේ අවස්ථාවේදී රජයේ පමණක් නෙවෙයි පෞද්ගලික අංශයේ දායකත්වයත් මේ සඳහා ලබාගෙන තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවල තියෙන පරීක්ෂණාගාරවලදීත් මේ පරීක්ෂණය සිදු කරනවා. ඒ සෑම අවස්ථාවකම ඒ සෑම තැනකම මේ සිදු කරන PCR පරීක්ෂණ සම්මත ක්‍රමවේදයට සහ ප්‍රමිතියකට යුතුව සිදු කරන බව
ඉතාමත්ම විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව කියන්න පුළුවන්. මේ අතර කොටුව පොලිස් ස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියෙකුද COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඊයේ වසා දැමුණු කොටුව පොලිස් ස්ථානයේ කටයුතු අද ආරම්භ කළා. රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග දුම්රිය මගීන්ගේ සැලකිය යුතු අඩුවක් පවතින හේයින් නගරාන්තර දුම්රිය ගමන් වාර 10ක් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ අනුව උදෑසන 7ට කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන සහ සවස 3ට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එමින්ම පස්වරු 3ට මර්දානයේ සිට බෙලියත්ත දක්වාත් අලුයම 2:15ට බෙලියත්තේ සිට මර්දාන දක්වාත් ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියද ධාවනය අවලංගු කර තිබෙනවා. තවද පස්වරු 3:05ට කොළඹ කොටුවේ සිට පොළොන්නරුවටත් අලුයම 3:45ට පොළොන්නරුවේ සිට කොළඹ කොටුවටත් ධාවනය වන දුම්රියද අවලංගු කර තිබෙනවා. මේ අතර කොළඹ වරායේ කොළඹ නැවතටාංගනයේ සේවය කළ පුද්ගලයන් 24 දෙනෙකුද COVID-19 ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා. ඒ අනුව පොල්ගස්සෝ විට කුඩමාදුව ප්‍රදේශයේ පුද්ගලයෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණු අතර ඔහු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. මේ අතර කොළඹ නැවතටාකාංගනයේ සේවය කරන අරණායක ප්‍රදේශයේ පුද්ගලයෙක්ද COVID-19 ආසාදිතයෙක් බවට හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින්ද නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සමග මේ වන විට ගම්පහ සහ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 24ක් සඳහා නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ දක්වා නිරෝධායන ඇඳරි නීතිය කඩ කළ පුද්ගලයන් 513 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අද පෙරවරු 6න් අවසන් වූ ගත වූ පැය 24 තුළ ඇඳරි නීතිය කඩ කළ පුද්ගලයන් 125 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඒ මේ දක්වා එක් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. රථවාහන 63ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කෙටි විරාමයකින් අනතුරුව යලිත් හමුවෙමු. Safeguard Surface Disinfectant. Safeguard නිරෝගිමත් දිවියකට. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. අපි මේ 20 වෙනි සංශෝධනය ගෙනත් සූදානම් වන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යන්න නොවේ. চিරාත් කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් වෙනින් ගොඩනගන තෙක් මේ රටේ වැඩ කටයුතු අනුව ඉදිරියට ගෙන යාම. කරු කතානායකතුමනි, ව්‍යවස්ථාවක් වහම් වගේම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන කොටත් පාර්ලිමේන්තුවේ නොයෙක් වාද විවාද ඇති වෙනවා. නමුත් ඉතිහාසයේ ඇතම් සංශෝධන ගෙනත් තියෙන්නේ මන්ත්‍රීවරුන්ට විශාල බලපෑම් කරලා. මේ 20 වෙනි සංශෝධනයට අපි පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ එබඳු කිසිදු බලපෑමක් කරලා දේශපාලන ඩීල් එකක් ඡන්දය උදුරා ගන්න නොවේ. ඒ නිසාම තමයි 20 වෙනි සංශෝධනය ගෙනන මේ මොහොතේම අපේම පාර්ශවයන් විශාල වාද විවාද ඇති වුණේ. මම අහන්න කැමතියි 19 වෙනි සංශෝධනයේදී හිම වුණාත් මහා සංඝරත්නයටත් කාටවත් විරෝධය පළ කරන්න ඉඩක් ලැබ කියලා නෙවෙයි 19 ගෙනාවේ. ඒක හිම වුණේ 19 වෙනි සංශෝධනයේ മന്ത്രിවරුන්ගේ හර්ධ සාක්ෂියට එකඟ නිසාද? නෑ. විරෝධයකට වාද කරන්න ඉඩ තිබ්බේ නෑ. ඒ නිසා වාද විවාද මැද ඩීල් නැතුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරලා ගෙන්න මේ 20 වෙනි සංශෝධනය ගැන අප සතුටු වෙනවා. ගරු කතානායකතුමනි, අපි විශ්වාස 20 වෙනි සංශෝධනය මගින් විශේෂ දෙයක් ඇති කරන්නේ නැහැ. අපිට 20 වෙනි සංශෝධනය ගෙනෙන්නේ ජනතාවට එපා වුණු රට ආරාජික කළ 19 වෙනි සංශෝධනය ඉවත් කරන්න දින 100ක් තුල මේ කළ මේ 19 වෙනි සංශෝධනය ගැන හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රසාදයක් ඇත්තේ නැහැ. ඒක හදපු අයත් ඒක බෝම්බයක් බව වැරදීමක් බව කිව්වා. අද දිනේ පාර්ලිමේන්තුවේ සිදු වූ තවත් තොරතුරු පිළිබඳ මේ වාර්තාව ගෙනෙන්නේ එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු ප්‍රගීත් පෙරේරා. ඔව්, අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී විපක්ෂය වෙනුවෙන් මුලින්ම කතා කළේ ඉමිටියාස් බාකිර් මාගල් මන්ත්‍රීවරයා. ඉමිටියාස් බාකිර් මාගල් මන්ත්‍රීවරයා ආසිය කතාවේදී විශේෂයෙන් සඳහන් කළා මෙම ව්‍යවස්ථා කෙටුම්පත මගින් රටට යහපතකට වඩා වෙමින් තිබෙන්නේ අයහපතකට තමයි පාර කැපෙන්නේ කියන කාරණාව ඔහු මතු කළා. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ වෙත ගමන් කරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට ගමන් කරන ආකාරයක් පෙන්වන්න තිබෙන බව ප්‍රකාශ කළා. අද දිනේදී 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ වීමට පෙර අද දිනේ විශේෂයෙන්ම වාචික ප්‍රශ්න වාරය අද පැවැත්වුවේ නැහැ. වෙනදා මුල් පැය වෙන්වන්නේ වාචික ප්‍රශ්න වලට උනත් අද වාචික ප්‍රශ්න අත්හිටවා තිබුණා. ඒ අවස්ථාවත් ඒ කාලයත් ලබා දී තිබෙනවා.
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කටයුතු පත් පිළිබඳ විවාදයට විශේෂයෙන්ම සංවාදයක් ඇති වුණා රට පුරා කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන්. මේ සංවාදය වඩා ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා. විශේෂයෙන්ම විපක්ෂ නායකවරයාත් පවිත්‍ර දේවී වන්නිආරච්චි අමාත්‍යවරයාත් අතර රට පුරා කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් වූ කාරණේදී. එහිදී පවිත්‍ර දේවී වන්නිආරච්චි ඇමතුමිය කිව්වා විපක්ෂ නායකවරයාත් දැන් මේ වන විට දෙවන පෙළ කොවිඩ් තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම විපක්ෂ නායකවරයා යාල ප්‍රදේශයේ සංචාරය කරලා තියෙනවා. එතුමා ගත කළ යාල සංචාරක නිවසේදී ඊට පෙර කොවිඩ් ආසිතේ රැඳී ඉඳලා තියෙනවා. ඒ නිසා දෙවන පෙළ තත්ත්වයට විපක්ෂ නායකවරයාත් පත් වෙලා තියෙනවාද කියන සැකේ තියෙනවා කියන කාරණාව සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළා. දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට පත් වූ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා දෙවන පෙළ කොවිඩ් තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන චෝදනාව ආණ්ඩුව පැත්තෙන් මතු කළා. මේ විදිහට කොවිඩ් සම්බන්ධ විවාදයක් ඉතා උණුසුම් මුහුණක් ගනිමින් ඇදී ගියා. මේ සියලු තොරතුරු අද රාත්‍රී ලයිව් එට් 8 තුලින් ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැන් සමුගන්නවා ප්‍රගීත් පෙරේරා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ගම සමග පිළිසඳර වැඩසටහනේදී මතු ජනතා ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල ඉඩම් ගැටලු, ජල ගැටලු, වකුගඩු රෝගාශ්‍රිත ගැටලු මෙන්ම මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන්ද ව්‍යාපෘති රැසක වැඩ කටයුතු ආරම්භ ඇති අතර ඒවා තෙමසක් තුල නිම කිරීමට අපේක්ෂිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ඔක්තෝබර් 2 වෙනිදා මාතලේ දිස්ත්‍රික්කයේ කළ සංචාරයකදී අත්‍යවශ්‍ය ඉදිකිරීම් සහ සේවා පහසුකම් සැපීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන් කඩිනමින් ක්‍රියාවට නැංවීමට බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ගම සමග පිළිසඳර දෙවැනි වැඩසටහනට එක්වෙමින් විල්ගමු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රදේශ ගණනාවක ජනතාව හමු වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ දුක් ගැනවිලි වලට අවධානය යොමු කළා. ඉඩම් අයිතිය, පානීය හා වගා ජලය, කිරිගොවින්, වකුගඩු රෝගය ආශ්‍රිතව සහ තවත් ගැටලු රාශියක් ජනතාව මෙහිදී ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කළා. හෙට්ටිපොළ නගරේ දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ඉඩම් ඔප්පු ගැටලුව නිරාකරණය කිරීම ආරම්භ කර ඇති අතර හිඹිලියාකඩ ගම්වාසීන් භුක්ති විඳින ඉඩම් සඳහා ඔප්පු සකස් කොට ප්‍රදානය කිරීමටද මෙහිදී සැලසුම් කර තිබෙනවා. පිරිසිදු පානීය ජලය ලබා දීමට හිමිලියාකඩ නාගවනාරාම විහාරස්ථානයේ ජල පිරිපහදු යන්ත්‍රයක් සවි කර ඇති අතර ජල මූලාශ්‍ර හඳුනා ගැනීමෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති වගාලින් සංඛ්‍යාව 10ක්. හෙට්ටිපොළ හිමිලියාකඩ මාර්ගයේ මගී බස් රථයක්ද ධාවනයට එක් කර තිබෙනවා. පොලිස් භාරයේ සිටියේදී වෙඩිවැදී මියගිය මදෝෂ් ලක්ෂිත හෙවත් මකඳුරේ මදෝෂ්ගේ දේහය මේ වන විට මහරගම පමුණුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඥාතියෙකුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ඊයේ දිනේදී දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත දේහය රැගෙන ගිය අතර ඉන් අනතුරුවයි ඥාති නිවසකට රැගෙන ගොස් ඇත්තේ. දේහය පිළිබඳ අවසන් කටයුතු අද දිනේදී සිදු කිරීමට නියමිතයි. සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලිනායක මාකඳුරේ මදුෂ් ඊයේ අලුයම සිදු වෙඩිහුමාරෝකෙන් ජීවිතක්ෂයට පත් වුණා. ඒ ඔහු විසින් හෙරොයින් සම්බන්ධයෙන් සැපයූ තොරතුරකට අනුව මාලිගාවත්ත ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණයට පොලිසිය සමග ගිය අවස්ථාවේදී සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලැබුවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය ඊයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ මදුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබා දෙන ලෙසයි. මදුෂ්ගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල් පරිශ්‍ර වෙත ඊයේ පැමිණ සිටි අතර ඒ හේතු වෙනුයි අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබුණේ. ඒ අනුව ඔහුගේ දේහය මේ වන විට මහරගම ප්‍රදේශයේ ඥාති නිවසක තැන්පත් කර තිබෙනවා. කෙසේ වෙතත් මියගිය මාකඳුරේ මදුෂ්ගේ උපන්ගම කඹුරුපිටිය ගතාරේ ප්‍රදේශයේ වන අතර ඊයේ දිනේදී ඇතැම් වාර්තා පළ කර තිබුණේ දේහය මාතරට රැගෙන යන බවයි. මාකඳුරේ මදුෂ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිත බවද වාර්තා වෙනවා. මේ අතර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් මාකඳුරේ මදුෂ් පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා. පොලිස් අපරාධ ඉතිහාස ලේඛනවල මදුෂ් නැමැති නම ප්‍රථමයෙන් සටහන් සිදු කළේ තමන් බවත් ඒ වන විට මදුෂ් තුන්වෙනි පන්තියේ කොල්ලකරුවෙකු වන බවත් ඔහු තැබූ සටහනේ දැක්වෙනවා. මදුෂ් කියන්නේ තුන්වෙනි පන්තියේ කොල්ලකාරයෙක්. ඔහු සිය අපරාධ ජීවිතයේ කූට අප්‍රාප්තිය සටහන් කළේ 2016 විතර. එතකොට මම පොලිස් මාධ්‍ය ප්‍රකාශක. ඒ වන විට පිළියන්දල ප්‍රදේශයේ සිදු මද්‍රව්‍ය නාශක අංශයේ නියෝමල් රංගජීව මහතා ඝාතනය කිරීමට තත් කිරීම සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ඔහුගේ නම ඇඳිලා තිබුණා.
ඊට අමතරව දකුණු පළාතේ සේවය කළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ට මදුෂ් දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර තිබෙනවා. මේ පිළිබඳ සමාජ ජාලා වෙබ් අඩවියක මාධ්‍යවේදියෙක් මගින් ප්‍රශ්න කළා. මම ඔහුට දුන්නේ මේ වගේ උත්තරයක්. මදුෂ් කියන්නේ 3 වෙනි පන්තියේ අපරාධකාරයෙක්. විශේෂයෙන් කොල්ලකරුවෙක්. 2005 දී මම ඔහුව කන් ගැට්ටෙන් අල්ලාගෙන පොලිසියට ගෙනල්ලා උසාවි දැම්මා. කවදා හරි මදුෂ්ගේ ජීවිතේ කෙලවර වෙන්නේ හිරගෙදර. එහෙම නැත්නම් මහමගදී වෙඩි කාලා. එතකන් ටිකක් ඉවසන්න. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතාද අදහස් පළ කළා. අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයා ඊටාම පැහැදිලිව ඒ සම්බන්ධව ඊයේ අදාළ නිලධාරී සමග ප්‍රකාශ ලැබලා දීලා තිබුණා ඇතිවෙච්ච සිද්ධිය මොකක්ද කියලා. ඉතින් ඔවුන් කියන ආකාරයට ඒ ඇතිවෙච්ච සිද්ධිය මෙහෙයුමකදී ඇතිවෙච්ච සිද්ධියක්. මෙය අධිකරණ ඉදිරියේ සාක්ෂි සටහන් කරලා අවසානයේදී ගරු අධිකරණයේ තමයි මේ මරණය සිද්ධ වුණේ කොහොමද, මේ මරණයට වගකිව යුතු පාර්ශ්වයන් කවුද කියලා තීරණය කරන්නේ. අත්අඩංගුවේදී සැකකරුවෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ සැකකරු අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. පූගොඩ පොල්ගස්ලන්ද 21 හැවිරිදි තරුණයෙකු මද්‍රව්‍ය චෝදනාවකට සහ සොරකමකට අදාළව ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහර දී තිබුණා. පසුව පොලිස් නිලධාරීන්ද පැමිණ ඔහුට අමානුෂික ලෙස පහර දුන් බවයි සැකකරුගේ පවුලේ ඥාතීන් චෝදනා කළේ. අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ඒ පිළිබඳව ඥාතීන්ට දැනුම් දී ඇත්තේ වෙනත් පොලිසියක ස්ථානාධිපතිවරයෙක්. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරේන්වරයෙකු සහ බාහිර පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. කෙසේ වෙතත් අද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ අත්අඩංගුවටගත් පූගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ බවයි. ඒ ගැන විමර්ශනය කරනකොට අනාවරණය වුණා ඒ ඥාතීන්ගේ ප්‍රකාශ වලින් පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් ස්ථානාධිපතිවරයාත් පහර දීමක් සිදු කරලා තියෙනවා කියලා. ඉතින් ඒ අනුව සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටියේදී රාගම රෝහලේදී මිය ගියේ මේ මිය යාමට අදාළව ඒ සාක්ෂි වලින් අනාවරණය වෙච්ච නිසා ස්ථානාධිපතිවරයාත් පහර දීමක් සිදු කළා කියලා ඔහු ඊයේ දිනේදී අත්අඩංගුවට අරගෙන අධිකාරියට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ඒ සිද්ධියට අදාළව ඒ සැරයන්වරයා මීට පෙර අත්අඩංගුවට ගත්තා. ඒ වගේම මේ පහර දීමට අදාළ ඒ ප්‍රදේශ පුද්ගලයන් තව 7 දෙනෙකුත් බන්ධනාගාරගත කරලා තියෙනවා. රටවල් 10ක් නියෝජනය කරමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 60,000ක් යොදා ගනිමින් අතුරු ආබාධවලින් තොර COVID-19 එන්නතක් පරීක්ෂා කර ඇති බව චීනය පවසනවා. මේ අතර ලෝපුරා COVID-19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 4 කෝටි දසලක්ෂය ඉක්මවා ඇත්තේ සමස්ත ආසාදිත මරණ 11 ලක්ෂය ඉක්මවා යමින්. ඒ සමගින් දැන් විදෙස් පුවත්. ගෙවුණු කාල සීමාවේදී දෛනිකව වැඩිම ආසාදිතයන් වාර්තා වූ ඉන්දියාව අභිබවමින් ගත වූ පැය 24 තුළ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. ඊයේ දිනේදී පමණක් නව ආසාදිතයන් 61,000කට වැඩි පිරිසක් එරටින් හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 85 ලක්ෂය ඉක්ම වූවා. ඇමරිකාවේ සමස්ත COVID-19 ආසාදිත මරණ 2,25,000කට අධිකයි. අසල්වැසි ඉන්දියාවේ ගත වූ දිනේදී නව ආසාදිතයන් 54,422 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 76 ලක්ෂය ඉක්මවා තිබෙනවා. වෛරස ව්‍යාප්තියේ නව රැල්ලත් සමග බ්‍රසීලයේ ආසාදිත මරණ 1,54,000 ඉක්මවා ඇත්තේ 52,කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක්ද සමගින්. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ තවත් අදියරක් ලෙස චීනයේ නිෂ්පාදිත කොරෝනා වෛරස එන්නතක් භාවිත කිරීමට බ්‍රසීලය සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර වෛරස ව්‍යාප්තිය නිසා අද සිට බ්‍රිතාන්‍යයේ සීමාවන් දැඩි කිරීමට පියවර ගන්නා බවයි එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා තිබෙන්නේ.